For some opening remarks, we now call upon the President of the Bar Association of Sri Lanka, Mr. Upul Jayasuriya. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අනෙකුත් පූජකතුමනි නොනවරණි මහත්වරණි ශ්‍රී ලංකා නීතික සංගමය විසින් අපගේ ව්‍යවස්ථානුකූලව අපට පැවරී ඇත බලතල ප්‍රකාරව ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති ආධිපත්‍ය සම්බන්ධව තර්ජන සහ ප්‍රශ්න ඇති අවස්ථාවක ඒ සඳහා මැදහත් වීමට අපගේ අරමුණු ඒ සඳහා යොමු වී ඇති බැවින් ඒ ප්‍රකාරව අපගේ විධායක කමිටුව ඇතුළු නීතිඥ මණ්ඩලයේ අනුදැනුම සහ එකගත්වය මත මේ මහජන සභාව අද දින මෙව ශාලාවේදී කැඳවන්නට යෙදුණා. ඊට ප්‍රධාන හේතුව වුණේ ඇත්ත වශයෙන්ම මේ රටේ පොලිස් බලතල හමුදාවට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණා. මේ ගැසට් නියෝගය යටතේ හමුදාව විසින් නොඑක් අවස්ථාවලදී නොඑක් විටදී එම බලතල පාවිච්චි කිරීමේදී ජනතාවගේ අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වීමක් සිද්ධ වුණා. ඒ තත්ත්වය යටතේ අපි නීතිඥ සංගමය ප්‍රකාශන නිකුත් කරා, ඉල්ලීම් ඉදිරිපත් කරා, වගකීම්වන්ට ඒ කිසිවකටත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ තත්ත්වය යටතේ අපි තීරණය කරා මේ මහජන සභාවක් කැඳවලා මේ ප්‍රශ්නය මහජනතාව ඉදිරියේ තබමින් අපගේ අදහස් ප්‍රකාශ කළ යුතුයි කියලා. බටහිරට අනුව ආදිකාලීන ග්‍රීක ජාතිකයන් විසින් මූලික වශයෙන් යහපාලනය සැලකනු ලැබුවේ යහපත් මිනිසෙකු විසින් කරනු ලැබූ පාලනයක්. ප්ලේටෝගේ විග්‍රහයට අනුව යහපත් මිනිසුගේ පැවැත්ම යනු පවත්නා නීතියට ගරු කිරීමයි. ඔහු තවදුරටත් අවධාරණය කරමින් ක්‍රියා සිටියේ නීතිය හට ඔහුගේ පාලනයක් නොමැතිව වෙනස් කිසිවෙකුගේ පාලනයක් යටතේ පැවතීම රාජ්‍යක කඩාවැටීම වැඩි දුරක නොවන බවයි. නමුත් රාජ්‍යක පාලනය නීතිය නම් හා එම රාජ්‍ය නීතියෙහි අතවැසියෙක් නම් එම තත්ත්වය යටතේ එහි මිනිසුන්ට බලාපොරොත්තු පොදිබැඳගත හැකි අතර දෙවියන්ගේ ආශිර්වාදය එම රජයට හිමි වනු ඇත යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. නමුත් ආධිපත්‍ය ආරක්ෂා කරගත හැක්කේ එහි ප්‍රතිඵලය සමාජයේ සැමටම එක සමානව ලබා දීමෙන්. මේන් පැනනගෙන කරුණක් වන්නේ తాවකාලිකව මෙම බලය ලබා දී ඇති පුද්ගලයන් මේ සමාජයේ යහපත සඳහා සහ නීති ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් යොදාගත යුතු අතර ඒ දේශපාලනයන්ගේ හුදු හිතසුව පිණිස නොයදාගත යුතු බවයි. ඒත් අද වී ඇත්තේ කුමක්ද? හමුදාව රටක ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත් ඔවුන් දැන් පාලනය වන්නේ දේශපාලන බලයෙන්. මෙවැනි පසුබිමක් තුළ සමාජයේද හමුදාකරණයට තල්ලු වන අතර සිවිල් යුද තත්ත්වයක් යටතේ ඇති කරන ලද හමුදා පාලන ක්‍රමයක් ක්‍රමක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ සෙවණැල්ලක්සේ පැතර යමින් පවතිනවා. අද එය මෙම සමාජවාදී රජය පුරා සෙවණැල්ලක් වේ පැතර ගොස් තිබෙනවා. කාලයත් සමගම නීති ආධිපත්‍යයේ පසුබෑමක් දක්නට තිබූ අතර අද ඒ අවදානම් අවස්ථාවකට පැමිණ ඇත. මානුෂීය අයිතීන් හා මානුෂීය අයිතීන්ද අවලංගු වූ කාසිය බඳු අසීමිත බලය ඇති කීප දෙනෙකු සහ ඔවුන්ගේ හිතවත් උදවියගේ ග්‍රහණයට අද සමාජය හසු වී තිබෙනවා. සමාජයේ සැමට එක ලෙස බලපෑ යුතු නීතිය ඔවුන්ට බල නොපාන අයුරින් ඔවුන් හැසිරෙනවා. මෙවැනි අවස්ථාවක අපගෙන් යහපත අසාගත යුතුයේ අප නීති විරුද්ධයන් වශයෙන් අපට කළ හැකි කුමක්ද යන්නයි. මේ අවස්ථාවේදී
මීටර් පැය 24කට පමණ ඉහත කාලයක් තුල මේ ශ්‍රී ලංකාවේදී මහා ಭಾರತයේ හිටපු අගවිනිසුරුවරයෙක් වන අල්තමාස් කබීර් මැතිතුමා ප්‍රකාශයක් කරා ඉතාමත් වැදගත් ප්‍රකාශයක් එය. එතුමා ප්‍රකාශ කරා නීති වෘත්තිකයන් හැටියට අපි සැරසී සමාජයට ඉදිරිපත් වන අවස්ථාවේදී අපෙන් නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නොව නීති අර්ථ නිරූපණය සහ නීතිය ක්‍රියාත්මක ගැනීම පමණක් නොව අප විසින් සමාජයෙන් ලබා ඇති උදව් උපකාර වලට අප විසින් සමාජයට යමක් කළ යුතු බවයි. ඒ තත්වය යටතේ වෘත්තිකයෙකුගේ මනසේ ප්‍රථම සිතුවිල්ල විය යුත්තේ සමාජයමය වගකීම බවත් එතුමන් ප්‍රකාශ කරා. වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට අනුව ඔවුන්ට වෘත්තීය සමිතියක ක්‍රියාමාර්ග වලට අනුගත වීමට ඇති අයිතිය හා ඔවුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ව්‍යවස්ථාව ප්‍රාදේශීය හා ජාත්‍යන්තර නීති මගින් ලබා දී තිබුණත් අද එය නීතිමය ප්‍රතිපාදන වලට ඇති සිදුරු මගින් කප්පාදු වීමට ලක් වී ඇත. අද දින ප්‍රධාන පුවත්පතක සිරස්තලයකට මා දුටුවේ පොලිසිය විසින් ගාලු මෝදර පිටි ආසල පැවැත්වීමට නියමිතව තිබූ සාමකාමී උද්ඝෝෂණයක් මාර්ගය අවහිරවනවා යන හේතුව මත උසාවි නියෝගයක් ලබාගෙන එය නවතා ඇති බවයි. එහෙත් ඔබට මතක ඇති දැනට සති කිහිපයකට පෙර ආතුව අප සියලු දෙනාම දුටුවා වැලිකොට්ට දහස් ගණනක් අධික මාර්ග තදබැදයක් ඇති අවස්ථාවලදී පවා බෑම සහ ගොඩ ගැසීම් කළ ආකාරය මේට වගකිත්තේ කවුද කියන බව අපි දන්නවා හොඳටම. නමුත් එම අවස්ථාවේදී පොලිසියට මෙවැනි උසාවි නියෝගයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත. මේ අප ජීවත් වන සමාජයයි. මේ පිළිබඳ කාට අපි කුමක් කියමුද? අප නීතිඥ සංගමය හරහා යෝජනා සම්මත කළෙමු. මාධ්‍ය නිවේදන නිකුත් කළෙමු. නීතිඥ සංගමය වශයෙන් අපිට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇත්තෙමු. මේ අවස්ථාවේදී නීතිය වෙනුවෙන් හඬක් නැගීමට ඇති කාලයයි. අප හඬ බලයේ සිටිනවන්ට ඇසිය හැකි හෝ ඇසිය නොහැකිවත් මේ අප සිටින බියකුරු නිද්‍රාවෙන් අපි නැගී සිටිය යුතුයි. අප සමාජයේ සහෝදර ජනතාවගේ අවසානය ලයිස්තුගත වී ඇති මේ අවස්ථාවේ ඒට අඩිතාලම වූ ඒකාධිපති අදහස් වලට අප සමාජය වෙනුවෙන් හඬක් නැගිය යුතුයි. දැන් කාලය එළඹ ඇත්තේ පූර්ණ විනිවිද භාවයකින් යුක්ත සමාජයේ අයිතීන් හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය වෙනුවෙන් සටන් කිරීමටයි. එසේ අප කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමය තුල පමණි. එසේ අප කළ යුත්තේ ශ්‍රී ලාංකීය භූමිය තුල පමණි. ඒ සඳහා අපිට ශක්තිය ඇත. අපිට කිසි කෙනෙකුගේ හයිය ශක්තිය අවශ්‍ය නොවනු ඇත. නීතිඥ සංගමය හරහා අප තබා තිබෙන ඓතිහාසික පියවර මගේ හෝ නීතිඥ ප්‍රජාවගේ පෞද්ගලික අභිවෘද්ධිය පිණිස නොව හුදෙක් අප සමාජයේ පොදු ජනතාවගේම හිතසුව පිණිස බව මම අවධාරණය කරමි. Might I be permitted to say a few words in English as well? Venerable Mahasangha, the other dignitaries of other religious groups, Venerable Catholic priests and the Hindu priests and Muslim priests. As I briefly explained, we began this journey placing before the public forum based on the Gazette notification that has been promulgated by the government of Sri Lanka, vesting police powers in the Army, Navy and the Air Force. We have seen the repercussions of that. We have seen deaths taking place. We have seen people being evicted from their own livelihood, from the shelter that they were under for decades. In this instance, law was of little consequence.
They were evicted by sheer illegal process. The time factors were mostly against them and were unable to get the assistance of the law and the justice system that we have. The rule of law is defined as a restriction of the arbitrary exercise of power by subordinating it to well-defined and established laws. It is a principle that all people and institutions are subject to and accountable to law that is fairly applied and enforced. Aristotle flatly opposed letting the highest officials wield power beyond guarding and serving the laws. In other words, Aristotle advocated the rule of law. The World Justice Project has proposed a working definition of the rule of law that comprises 4 principles. A system of self-government in which all persons, including the government, are accountable under the law. A system based on fair, publicized, broadly understood and stable laws. A fair, robust and accessible legal process in which rights and responsibilities based in law are evenly enforced. Diverse, competent and independent lawyers and judges. The judiciary is the last bastion to a person who has been subject to injustice. It is in such a backdrop that it becomes an imperative concept in giving effect to rule of law as opposed to rule by men. However, the notion of rule of law can be regarded as being safeguarded only if justice can be administered to all citizens equally. Rising out of this is the fact that those who have been temporarily entrusted with the duty must maintain and protect, nurture the rule of law for the benefit of the people and not the political masters. Nonetheless, what has happened today? Army or the military is an integral part of the defense system of a state in ensuring the protection of the state and its people. However, they have no role to play in policing a society. On the contrary, they are regimented to act on the dictates of politicians in power. In this backdrop, society has rapidly been tilted towards militarization. The military rule, which has been enforced under the guise of civil war, is gradually overshadowing the democratic society. Whilst there has been a gradual decline of the rule of law over the last few months, it has now reached a critical point. Human rights, humanitarian laws have been completely disregarded. The entire society has fallen prey to subjective standards of a few who hold unlimited power and a few others who are closely linked to them. Laws that must apply to all persons, irrespective of their status, do not seem to apply to them. They appear to be above the law. What is the role of the legal fraternity in the name and the need of the hour? I shall quote from the former Chief Justice of Mahabharata, His Lordship Justice Altamas Kabir, barely 24 hours ago. In Sri Lanka, he said, "It is the duty of the legal fraternity upon its corporate social responsibility to give something back to the society in return for what we have been benefited. Issues of public interest should be in the foremost in the mind of a practitioner. Fundamental rights of the working class, such as the right to strike, right to protest, and the right to express their views through peaceful protests, which are guaranteed by local laws, including the Constitution and its provisions, and international covenants, are being stifled by way of restraining orders obtained from courts. Those who are in the highest level of governance are blatantly violating the law with the full glare of public scrutiny. If this situation is permitted, it would create a dangerous trend where privileged persons would have no law to obey. We have seen sad incidents in Valiveria, Slave Island, Vanathamulla, Nigambu, Chilau, and in Kankasanture. When will that day be to put an end to such lawlessness?
the appointing process of the judges that was once vested with the Constitutional Council is now vested in one person who takes arbitrary decisions in the appointing process. The seniority, the qualifications are of little concern. Appointments are being made based on friendship and allegiances, and these appointments do not do any good for the independence of the judiciary that we are finally dependent upon. And these appointments are also made in total disregard and violation of the Latimer House principles governing the same. It was in the morning newspapers today I saw the police have reported facts and obtained a judicial order preventing a peaceful protest in Galle Face, alleging that it would impede the free flow of traffic. It was just a few weeks ago we witnessed hundreds and thousands of sandbags being stacked and unloaded even during peak traffic hours. We know who was responsible for this. The police did not think it fit to obtain similar judicial orders. This is the society we live in, but who cares? A recent issue of the Sunday Times reported that 9.32 kilometers long outer circular highway from Kadawatha to Kerawalapitiya cost an ungodly 7.2 billion per kilometer. A 26-kilometer extension of Southern Expressway to Mathura and Beliyatta would cost 4 billion, that is 4,000 million per kilometer. And Southern Expressway would cost 4 billion per kilometer, 4,000 million. Katunayaka Expressway costs 1.8 billion per kilometer. These have no standards. It may vary from one to another. It may vary depending on the people who bid, who get these awards. It is the rights of we the citizens in the country that are violated by the award of these mega projects without a transparent tender procedure by way of so-called unsolicited deals. But who cares? All kinds of lame excuses are given by corrupt officials to satisfy their guardian angels. They must not make the mistake that the society is so gullible and ignorant. You can fool some people for some time, but not all the people all the time. It is the call of the professionals to resolve to prevent the further deterioration of the rule of law and urge professional organizations, trade unions, student unions, civil society organizations and citizens and make them aware of the dangers ahead and raise our voice against militarization and lawlessness. In the sphere I just mentioned, the bidding process that has been completely flouted, where lame excuses are given, it must be made that such unsolicited offers should be made an offense, and it must be brought into the law book, because the discretion that has been vested has been completely misused and abused. We in the BSL passed resolutions, we issued press releases, we did everything within our means. The hour is upon us to cry for justice. Though the powers that be may never hear us, though they may hear of us. Let's wake from the fearful palsy. What is the need of the hour, if any, on our individual action? This voice must most surely be heard of the wrongs of headless anarchic attitudes, while the ruin of a nation are on the cards and on the heads of the people of this country. The true times have come to drive sanity and restore intact in full glare of public scrutiny. Let it not be left to the judges and lawyers near and far. Let's get together and plead for justice and equity, plead for rule of law, independence of judiciary, and save the nation's life and save it from tyranny. Time is up for all concerned to cry for justice. Not only for those who come seeking justice, but judges themselves who cannot speak
for themselves. It is time that transparent procedures are put in place and independent criteria based on merit be put in place, and turn our back to those who take positions in the judiciary that do not legitimately belong to them. The Bar Association of Sri Lanka has taken this historical initiative as provided for in its constitution, definitely not for the personal gain for the legal fraternity, nor for myself. Martin Niemöller spoke about cowardice of German intellectuals following the Nazis' rise to power and the subsequent purging of their chosen targets. Group after group, he said, I quote, "Firstly, they came in search of socialists, and I did not speak out because I was not a socialist. Then they came for the trade unionists, and I did not speak out because I was not a trade unionist. Then they came for the Jews. I did not react because I was not a Jew. Then they came for me. There was no one left to speak for me. Therefore, I conclude here, dear friends and venerable clergy, let us learn from these mistakes and ensure that we, the intellectuals and the guiding forces of the society of Sri Lanka, stand up as we have the ability to stand up of our own without the assistance of any powers of other lands or the foreign countries. We can do it, we shall do it, and we shall speak not only on behalf of us, but also speak on behalf of those who are underprivileged, who cannot speak for themselves. And that will be the day that we will be doing our duty by the society. Thank you very much.